සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බෞද්ධ රූපවාහිනිය ඔබට සංනිවේදනය කරන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව අධ්‍යයනයේ පටිගත කරනු ලබන්නේ බෞද්ධ ආමාත්‍යාලයේ කළුතර ශාඛාව පවත්වාගෙන යන කළුතර ඈතකම බෝසත් මාපිය සේන පරිශ්‍රයේ සිටයි. උතුම් වූ සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ මහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මයිලපිටිය මහ අනද සෙනසුනේහි ප්‍රධාන අනුශාසක පූජ්‍යපාත අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. සුමුතු ජයවර්ධන මහතා හා රසිකා තුෂාරි මහත්මිය බිනූෂ චාරුක පවන් ලතීෂ දරු දෙදෙනා සහ පවුලේ සියලුම ඥාති හිතවතුන් පිරිසයි උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සංනිවේදනය කරන්නට පින් ප්‍රදායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් අනුකම්පාවෙන් මෙතෙන් සිට මේ උතුම් වූ ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යං ඒසා සහති ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා සෝකාතස්ස පවඩ්ඩන්ති අභිවට්ඨං වකීරණං යෝ චේතං සහති ජම්මින් තණ්හං ලෝකේ දුරච්චයං සෝකාතම්හා පපතන්ති උදබිම්දුව පොක්කරාති ධර්ම ශ්‍රවණාභිලාෂී ශ්‍රද්ධා සම්පන්න ගුණවන්ත පින්වතුනි, මේ ලෝක ධාතුවේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්
පහළ වෙන්නේ ඊ타ත්ම කලාතුරකින්. පින්වත්නි බුදුවරු නැතුව මේ ලෝකය කල්ප 100 ගණන් ගෙවිලා යනවා. කල්ප. බුදුවරු නැති ලෝකය මුළු මනින්ම පින්වත්නි වැහිලා තියෙන්නේ අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන්. සූර්යා ලෝක ධාතුවේ පහළ නොවන තාක්කල් සූර්යෝපම කියලා සූත්‍රයක තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම්තා කාලයක් සූර්යයා උදා වෙලා නැත්තම් ඒ කාලේ රෑ දවල් කියලා වෙනසක් තියනවද? නෑ පින්වත්නි. රෑ දවල් වෙන් කිරීමක් නැත්තම් දවස් කියලා જાතියක් තියනවද? නෑ පින්වත්නි. දවස් කියලා જાතියක් වෙන් කරගන්න බැරි නම් සති මාස ඍතු අවුරුදු එහෙම වෙනසක් තියනවද? නෑ. සූර්යා ලෝකේ නූපන් කාලයේ මේ ලෝක ධාතුවේ තියෙන එකම එක කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණය? මොකද්ද පින්වත්නි? පින්වත්නි වෙන මොකුත් නෙවෙයි. මහා ඝන අඳුරක්. මහා ඝන අඳුරක් තමයි සූර්යා ලෝකේ නූපන් වර තියෙන්නේ. පින්වත්නි අන්න ඒ වගේ තමයි මේ ලෝක ධාතුවේ බුදු කෙනෙක් පහළ නොවන තාක් කාලයක් හිරුසඳු 1000ක් පහළ වුණත් දුරු කරන්න බැරි අවිද්‍යාව නැමැති අන්ධකාරය තමයි පින්වත්නි ලෝකේ තියෙන්නේ. එදාට මිනිස්සුන්ට පිං පේන්නේ නැහැ. පව් පේන්නේ නැහැ. එදාට මිනිස්සුන්ට කුසල් පේන්නේ නැහැ, අකුසල් පේන්නේ නැහැ. හැබැයි බුදු කෙනෙක් පහළ වෙලත් දැන් ඉරක් පහළ වුණත් පින්වත්නි එළිය වැටෙන්නේ නැති දැන් තියෙනවා නේද? ඉරක් පහළ වුණත් පින්වත්නි ලෝකාන්තරික නිරේට එළිය වැටෙන්නේ නැහනේ. අන්න ඒ වගේ බුද්ධ ශාසනයක් පහළ වෙලා තියෙද්දි ලෝකාන්තරික නිරේ ඉන්න නිරිසත්වයෝ වගේ පින්වත්නි ඒත් අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු කරගන්න බැරි ඒ තරම්ම අන්ධකාරයෙන් විපතට පැමිණිච්ච අය අදටත් ඉන්නවා. ඒත් කොහොම විපතකද ඊළඟට වැටෙන්නේ කියන එක පින්වත්නි ධර්මයට එකඟව හිතන්න වෙනවා. ඒත් ඒ ඇත්තන්ට ඒක තේරෙන්නේ මොකද මේක ඒ පමණකින් තේරුම් ගන්න තරම්වත් ශ්‍රද්ධාව සකස් වෙන්නේ නැති නිසා බොහෝ විට. එනිසා බුදුවරු ලෝකේ පහළ වෙලා සිඳ දමන්නේ පින්නතුනේ ඔබ මම වැහිලා ඉන්න අවිද්‍යාව නැමැති අන්ධකාරය. මේ දේශනාව මේ මුළු ලෝකෙටම ඔබ බෙදා දෙන්නේ අන්න ඒ අවිද්‍යාන්ධකාරයෙන් ගැලවිලා තථාගත බුදුරජාණන් වහන්සේ නමක් අවබෝධ කරගෙන දේශනා කළ ධර්මයේ ආලෝකයෙන් පින්වත්නි මේ සංසාර ගමන වහවහ නතර කර ගැනීමට ලෝකෙට උපකාර වෙන්න. ඒ අතරම ඔබත් මේ සසර දුක් අවබෝධ කරගෙන පින්වත්නි කෙලවර කරගන්න. අද මේ දේශනාව බෞද්ධ රූප වාහිනිය ඔස්සේ ලොව පුරා විසිරුවා හරිමින් ධර්ම දානමය මහත් ඵලදායක වූ කුසලයේහි දායකත්වයේ දරන්නේ පින්වත් සමුද්‍ර ජයවර්ධන මහත්මයා, රසිකා තුෂාරී මහත්මියත්, බිනුෂ චාරුක, පවන් ලතීෂ දරු දෙදෙනාත් පවුලට සම්බන්ධ සියලු ඥාත හිතමිත්‍රාදී පින්වත් පිරිසත් විසින් දායකත්වයේ දරන සත්පුරුෂ සියලු දෙනාට ලෝකේ පුරාම ධර්ම ශ්‍රවණය කරන හැම සියලු දෙනාටමත් සුවසේම උතුම් ධර්ම අවබෝධයේ පිණිස මේ දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් පින්වත්නි කවුරුත් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි
දුක කියලා එකක් ලෝකේ තියෙනවා. ඔබ දුක කියන එක හොඳට දන්නවද නැද්ද? ඈ දුක කියන එක දන්නවද නැද්ද පින්වත්නි? දන්නවා. දන්නවා නම් ඇයි බුදුවරු පහළ වෙලා දේශනා කරන්නේ? දුක කියන එක දන්නවා නම් අපි දුක නොවිඳ නෙවෙයිනේ. දුක විඳ විඳම දුක කියන එක අපි දන්නවා නම් ඒක බුදුවරු පෙරම් පුරාගෙන පහළ වෙලා පින්වත් දේශනා කරන්න ඕනද? නෑ. අද අපි දුක කියලා දකින්නේ එක කාරණයක් විතරයි. ඒ තමයි අපි දුක කියලා දකින්නේ ගැටීම මුල් කරගත්තු කාරණා කීපයක්. දුක කියන එක ඔබ දන්නවා නම් ඔය ගිහි ජීවිතේ තව එක මොහොතක් රැඳෙන්නේ නැහැ. දුක කියන එක ඔබ දන්නවා නම් තව එක මොහොතක්වත් ඔය ගිහි ජීවිතේ රැඳෙන්නේ. අපි දුක කියන එක සැපයේ වේසෙන් ඇවිල්ලා අපි වැට කරලායි තියෙන්නේ. අපිට දුක් නැතුව නෙවෙයි. ඒ දුක ඇවිල්ලා තියෙන පින්වත්නි සැපයේ වෙස් අරගෙන. මේ ජීවිතයේ ඇත්තටම ඔබ විඳලා තියෙන්නේ සැපද නැත්තම් සැප විසින් ආපු දුක්ද කියලා ඇත්තට ඉඩ දීලා හිතලා බැලුවොත් මේ ධර්මශාලාව තුල ඉන්න උත්තරයක් නෙවෙයි. ඇත්තට ඉඩ දීලා හිතලා බැලුවොත් ඔය දෙකෙන් මොකද්ද? ඇත්තටම විඳලා තියෙන සැපයක්ද නැත්තම් සැප විසින් ආපු දුකක්ද? ඒක හරියට පින්වත්නි ලස්සන අයිසින් එකක් දාලා නරක් වෙච්ච කේ ගෙඩියක් දුන්නා වගේ. අපි අහුන තරමක් අහුනේ මොකේද? අයිසින් එකටනේ. නේ? මතු පිටින් යනවා හරි ලස්සනක්, හරි හැඩක්, හරි ආස්වාදයක්. අල්ප ආස්වාද ASCII මහ දුක් ගලනවද නැද්ද? මහ දුක් ගලනවා පින්වත්නි. හැබැයි ඒක දකින්න බැරි අය අපිට. අර ඉස්සෙල්ලා කිව්වේ මොන අන්ධකාරයේද? අවිද්‍යාව නැමැති අන්ධකාරය පින්වත්නි. දුක දුක හැටියට දකින්න තරම් අපි තාම ධර්මයේ තුලින් පින්වත් මේ කාරණේ විමසන්නේ. දුක දුක හැටියට දකින්න තරම්. ඒ නිසානේ පින්වත්නි පුංචි දරුවෝ නැගිටලා ඇවිදිනකොට අම්මලා හරි සතුටු වෙන්නේ අත්පුඩිකක. නේ? දරුවෝ ටිකක් ලොකු මහත් වෙලා රස්සාවක් කරනකොට ටික ලොකු වෙනකොට අම්මලා තාත්තලා සතුටු වෙනවද නැද්ද? සතුටු වෙනවා. ඒ සතුටු වෙන්නේ මොකටද? ලොකු වෙනවා කියලා. ලොකු වෙනවා කියන්නේ මොකද්ද? ටික නාකි වෙනවා කියන එකනේ. නේද? දැන් අපි දුක තියෙන තැනම නෙමෙයිද මේ අල්ප වූ ආස්වාදයක් විඳින්න හදලා තියෙන්නේ. ලොකු වෙනවා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. මැරෙනකන් යන ගමනේ එක ගමනක්. නේද? ඒක හරියට මේ වගේ දෙයක්. කොළඹ ඉඳන් නුවරට පිටත් වෙලා පින්වත් කෑගල්ලට යනකන් සතුටුයි, කෑගල්ලෙන් ඉඳන් නුවරට යනකන් දුකයි වගේ. පැහැදිලිද? කොළඹ ඉඳන් නුවරට යන ගමනේ කෑගල්ලට යනකන් සතුටු වෙනවා. කෑගල්ලෙන් ඉඳන් දුකයි වගේ. හැබැයි තේරෙන්නේ මොකද්ද? කැලණී කිරිබතුර වර කපොල ආදී පහුකලේ නැත්තම් කෑගල්ලට යන්න වෙන්නේ නැහැ කියලා තේරෙන්නේ අපිට. ඒ නිසා අපි හිතනවා තරුණ වෙන එක හොඳයි, තරුණ වෙලා වයසට යන එක තමයි හොඳ නැත්තේ කියලා. තරුණ වෙනවා කියන්නේම වයසට යන ගමනේ එක ගමනක තැනක් විතරයි. කොළඹ නුවර පාරේ කිරිබතුර හරිය වගේ. කැලණිය හරිය වගේ. මේ එකම ගමනක් මේක. එහෙත් අපි ඒක දකින්නේ තවමත්. දුක අපිව යට කරලා තියෙන්නේ සැපයේ විශ්සරගෙන ඇවිල්ලා පින්වත්නි. ඒ නිසා අපි වැළඳගත්තු තරමක් වැළඳගෙන තියෙන්නේ මොනවද? දුක්. එක දුකක් නැති කරගන්න කියලා සැපයක් හදා ගන්නවා. ඒ සැපේ මොකද්ද?
ඒක දුකක්. දැන් උදාහරණයකට කියන්නම් මෙහෙම දෙයක්. අපි කෙනෙක් එක්ක අමනාප වෙනවා. ඒ කෙනාව අපි වෙන් වෙනවා යාකින්. ඒ පුද්ගලයාගෙන් වෙන් වෙන්න යම් දුකක් හැදුනා නම් වෙන් වෙනකොට ඒ දුක අපි ආරම්භ කරගත්තේ ඔහුත් එක්ක වෙන දවසේනේ. ඒ කියන්නේ එක් වෙන්නේ නැත්තම් වෙන්වීමක් නැහැ පින්නොත් නේ. නේද? දැන් ඊට පස්සේ අපි හිතමු ඒ එක් වෙච්ච කෙනා වෙන් වුණා. දැන් දුකයිද සැපයිද? දැන් දුකයි. දැන් ඒ දුක නැති කරගන්න ඊළඟට මොකද කරන්නේ? ඈ? ඒ දුක නැති කරගන්න මේ ලෝකේ මොකද කරන්නේ? වෙන කෙනෙක් එක්ක වෙන කෙනෙක් එක්ක ආයෙ මොකද කරන්නේ? වෙන කෙනෙක් එක්ක එක් වෙනවා. අර මෝඩ ගොන් වැඩේම. දැන් එතන ඉඳලා වෙන්වීම තියෙන්නේ කාත් එක්කද? අරයත් එක්ක. ඒ නිසා අපි ඇතැම් දුක් වලින් නිදහස් වෙන්න හදන්නේ දුක් වලට හේතු හදාගෙන. මෙච්චර කාලයක් අපි කරලා තින්නේ කරමින් පවතින්නේත් මොකද්ද කියලා බැලුවොත් දුකක් නැති කරගන්න උත්තරේ හැටියට අපි ගන්නෙ පින්වත්නි දුක් වලට හේතු. එතකන් දුක නිදහස් වෙයිද? එතකන් දුක නිදහස් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දුක කුමක්ද කියලා දේශනා කළා. ජාතිපි දුක්ඛා, ඉපදීම දුකයි, ජරාපි දුක්ඛා, වියපත් වීම දුකයි ආදී විදිහට. ඊළඟට පෙන්වන කාරණේ තමයි මේ දුක ඇති වෙන්නේ කොහොමද කියන එක. ලෙඩේ මොකක්ද කියලා අඳුනගත්තා වගේම ඊළඟට වැඩේ තමයි පින්නත් ලෙඩේ හැටගන්නේ කොහොමද කියලා බලන්න එපා. ලෙඩ තියෙන්නේ හදාගෙන ජීවත් වෙන්න නෙවෙයිනේ. ලෙඩ තියෙන්නේ ලෙඩේ කියලා දන්නවනම් සුව කරගන්න. ඒ නිසා දැන් බලන්න ඕන ලෙඩේ හටගත්තේ කොහොමද? බුදුහාමුදුරුවෝ ලෙඩේ හට ගැනීම හැටියට දක්වන්නේ පින්නත් තණ්හාවයි. මේ සියලු සංසාර දුක්වල ප්‍රධානම හේතුව මොකද පින්නත්? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් පවතින තණ්හාව. තණ්හාවමයි. ඒ කියන්නේ තණ්හාවෙන් විතරක් සත්‍යය උපදිනවා කියන එක නෙවෙයි. තණ්හාව ප්‍රමුඛයි. එකම හේතුවකින් ඵලයක් උපදිනවා කියලා දේශනාවේ කියන්නේ නැහැ. ඒ නිසා තණ්හාව ප්‍රබලයි. පින්වත්නි, මේ තණ්හාව නිසා ලෝකය මොනතරම්නම් විපතකට පැමිණිලා ඉන්නවද? ලෝකය කියලා කියන්නේ ලෝකය කියලා කියන්නේ ඇමරිකාව, එංගලන්තය, රුසියාව එහෙම නෙවෙයි. මේ ලෝකය කියලා කිව්වේ පින්වත්නි ඔබ මම මගේ ලෝකය තමයි මේ, ඔබේ ලෝකය තමයි ඔය පරිහරණය කරමින් ඉන්නේ. ඔබ අපි තණ්හාව මුල් කරගෙන මොනතරම්නම් පින්වත්නි මහා විනාශයන්, මහා අර්බුද කොච්චර කරනම් පැටලිලා ඉන්නවද? ඒ ගැන තමයි දේශනා කරන්නේ. පින්වත්නි, තණ්හාව නිසා අපි මොකද කරන්නේ? අස් කරනවද එකතු කරනවද? එකතු කරනවා. එකතු කරන්නේ සැප බලාපොරොත්තුවෙන්ද දුක් බලාපොරොත්තුවෙන්ද? සැප බලාපොරොත්තුවෙන්. තණ්හාව නිසාමයි එකතු කරන්නේ. එකතු කරපුවා අයිති කරගන්නේ නේ. මගේ කියන වචනය එන්නේ තණ්හාව නිසාද නැද්ද? තණ්හාව නිසා. යමක් මගේ කරගන්නේ තණ්හාවෙන් සැප විඳින්නද දුක් විඳින්නද? සැපයක් විඳින්න. සතුට විඳින්නද අසතුට විඳින්නද? සතුට විඳින්න. සහනය විඳින්නද අසහනය විඳින්නද? සහනය විඳින්න. හොඳයි, ඒක පසකින් තියන්න. දැන් ඔබ කියන්න, ජීවිතයේ ඔබ අඬලා නැද්ද? දුක් වෙලා නැද්ද? සුසුම් හෙලලා නැද්ද? තැවිලා නැද්ද? වැඩියෙන්ම ඇඬුවේ, වැඩියෙන්ම දුක් උනේ, වැඩියෙන්ම සුසුම් හෙළුවේ, වැඩියෙන්ම පින්වත්නි අසහනයටපත් උනේ මගේ කියන වචනේ මුල් කරගෙනද මගේ නොවන දේවල් මුල් කරගෙනද? සිහියෙන් උත්තර දෙන්න පින්වත්නි.
ඈ මගේ කියන දේවල් මුල් කරගෙන. දැන් අපි කියනවානේ පිට මිනිස්සු නම් ඔහොම කරාර කමන්නේ. අපේ අය කරන එක තමයි ඉවසන්න බැරි කියනවනේ. ඒ කියන්නේ පිට අය නම් ඕන එකක්. අපේ කිව්ව ගමන් කරපු විපත්තියත් තදින් දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් ඔබ කියනවා යමක් මගේ කරගන්නේ සතුටු වෙන්නලු. සැප විඳින්නලු. සහනයටලු. දැන් ඔබ කියනවා වැඩිම දුක් විඳේ අසහනයටපත් උනේ තැවුනේ මගේ කරගත්තු අහින්දලු. දැන්වත් ඔය අඥාන ප්‍රතිපදාව ඔයත් බිම තියන්නේ නැද්ද? ජීවිතේ අවුරුදු 40 50 60 තිස්සේ ඕකම අත්දැක්කනම් සතුටට කියලා මගේ කරගත්තු දේවල් වලින්ම අසතුට වින්දනා. සැනසෙල්ලට කියලා මගේ කරගත්තු ඔක්කොම නිසාම පින්වත්නි සැනසෙල්ල නැති වුණා නම්. සහනය පිණිස කියලා මගේ කරගත්තු දේවල් නිසාම අසහනේ වින්දා නම්. දැන්වත් මේ ප්‍රතිපදාවෙන් ඔබට හිතක් පහළ වෙන්නේ නැද්ද මේ ක්‍රමේ වැරදි කියලා? මේක තේරුම් ගන්න පින්වත්නි සිහියයි නුවණයි තිබුණොත් ඇති. ඇයි අපි බුදුන් සරණ ගිය ශ්‍රාවකයෝ හැටියට නොහිතන්නේ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ අතට තිබිච්ච සක්විති රජකම රම්‍ය සුරම්‍ය සුබ මාලිගා මේ ඔක්කොම අතෑරලා ඇවිල්ලා ගහක් මුල වැඩ ඉඳගත්තේ ඇයි කියලා. ඒ කියන්නේ රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා තුල නැති මොකක් හරි එකක් වෘක්ෂ මූලේ තියෙනවා කියන එකනේ. නේද? හැබැයි ඒ වෘක්ෂ මූලේ තියෙන දේ රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගාව තුල තියෙන දේවල් වලට වඩා හීන දෙයක් වෙන්නත් බෑනේ. නැත්තම් ආපහු වැරෙන්න එපා මේක මෙතන හරියන්නේ නැහැ කියලා ආයෙ රම්‍ය සුබ මාලිගාවට යන්න එපා. සුබ මාලිගාවට යන්න එපා. එහෙනම් රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගාවල නැති ඊට වඩා ඊතා අග්‍ර දෙයක් පින්නත් මේ වෘක්ෂ මූලේ බුදුහාමුදුරන් හම්බෙන්න ඕනේ. නේද? කිඹුල්වත් මුළු රාජධානියම මුළු ජම්බුද්වීපෙම නැති සැපයක් අර ගහමුල බුදුහාමුදුරන්ට හමු වෙන්න ඕනද නැද්ද? හමු වෙන්න ඕන. සාරිපුත්තයන් වහන්සේ මුකුත් නැති අනාථයෙක් නෙවෙයි. මහා මුගලන් මහරහතන් වහන්සේ මුකුත් නැති අනාථයෙක් මහණ වුණා නෙවෙයි. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දා පිප්පලී මානවකයා පින්වත්නි මුකුත් නැති අනාථයෙක් අසරණෙක් නෙවෙයි. කෝටි ගණන් ධනෙ තිබිච්ච අය. හැබැයි හැරිලා බලන්න නැතුව දාලා ආවේ වෘක්ෂ මූලෙට. එතන නැති සැපයක් ගහමුල තියෙන හින්දා. මොකද්ද මේ? මොකද්ද මේ පින්වත්නි? සැබෑ සැනසෙල්ල, සැබෑ සුවය, සැබෑ නිවීම, සැබෑ සහනය, සැබෑම මිදීම. සැබෑම මිදීම. අපි මගේ කරගෙන සතුටු වෙනකොට බුද්ධ ආදී උත්තමයෝ මගේ දේවල් අත්හැරලා එළියට බැස්සා. අපි මගේ කියාගෙන ඇතුළට යනකොට ආර්යයන් වහන්සේලා මගේ දේවල් එළියට දාලා පින්නත් නික්මුණා. කොච්චර පාර වෙනස්ද? උන්වහන්සේලා වැඩිය මගේ නිවන හමු වුණා නම් ස්ථිරයි. විවාදයක් නැහැ. අවිවාදයක් නැහැ. අපිට මේ පාරේ නිවන හම්බෙන්නේ නැහැ. මගේ දේ අත්තරපු තැන උන්වහන්සේලාට නිවන ලැබුණා නම් මගේ කරගත්තු තැන අපිට ඒක ලැබෙන්න ක්‍රමයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා වෙනද මේ තණ්හාව මුල් කරගෙන හටගන්න කාරණාවන් 9ක් පිළිබඳව. තණ්හාව මුල් කරගෙන හටගන්න කාරණා. මේවට කියනවා තණ්හා මූලක ධර්ම කියලා. තණ්හාව මුල් කරගෙන තමයි මේ ටික උපදින්නේ. හොඳට අහන්න. මොනවද? පළවෙනිම දේ තමයි තණ්හං පටිච්ච පරියේසනා. මේ ලෝකේ අපි හොයනවනේ මොනවා හරි. මොනවද හොයන්නේ? මත පිටාර්ථයෙන් බැලුවොත් එහෙම පින්වත්නි ඉඩ කඩන් ධනය දීපල ඔය ඔක්කොම හොයනවනේ අපි. යම් තාක් දේවල් හොයනවා.
එතකොට හොයන්නේ මොකකින්ද? හොයන්නේ මොකකින්ද පින්නත්? තණ්හාවෙන් හින්දා. සැපයක් හොයනවා නේද? මේ ඔක්කොම තණ්හාවෙන් හින්දා. දැන් පින්නත්නි ඔබ මෙහෙම හිතන්නකෝ. අපි බොහෝ සැප සම්පත් හොයනවා. ඔබ මට කියන්න ඔබේ වයසත් එක්ක සංසන්දනය කරලා ඔබේ වයසත් එක්ක හිතලා ඔබ දැන් ඉන්නේ සැප විඳින දවසේද නැත්තම් තාම සැප හොයන ගමන්ද ඉන්නේ? ඔය දෙකෙන් ඔබ දැන් කරමින් ඉන්නේ මොකද්ද? සැප විඳිමින් ඉන්නවද සැප හොයමින් ඉන්නවද? සැප හොයමින් ඉන්නවා. ඒ හොයන සැපයේ ප්‍රමාණය මට කියන්නකෝ. දැන් හම්බෙන තැන කෙසේ වෙතත් පින්වත්නි මේ සැපේ ප්‍රමාණයක් තියෙන්න එපා. එහෙම වුණොත් අපිට සම්පූර්ණ කරලා ඉවර කරන්න පුළුවන්. බාල්දියක් දීලා මේකට වතුර බාල්දි 50ක් පුරවන්න කිව්වොත් 49 දී දන්නවා තව එකකින් ඉවරයි කියලා. බාල්දියක් දීලා කිව්වොත් මේකට පුරවන්න කියලා කීයක්ද? කොච්චරක්ද? නේද? බාල්දියක් දීලා මුහුද ළඟදී කිව්වොත් එහෙම මේ වතුර ටික ගොඩට දාන්න කියලා ඉවර වෙලා කොච්චරක්ද? කවද්ද ඉවර වෙන්නේ? මං අහන්නේ ඔබ සැපය හොයනවා නම් ඒ සැපය කොතනද තියෙන්නේ? කෝකද? වැටුප 45000ක් වුණොත් දැන් නම් හිතෙනවා ඇති 45000ක් තිබ්බොත් හොඳයි කියලා. 45000 වෙලා මාසයක් යනකොට තමයි තේරෙන්නේ ඔක 50 වුණා නම් හොඳයි කියලා. එහෙමනේ නැත්තම් මෙච්චර උද්ඝෝෂණ තියෙන විදියක් නැහැ නේද? අපිට හිතෙනවා යන්තම් මේ ජීවත් වෙන්න 50000ක් විතර තිබ්බනම් ඇති කියලා. 50 හම්බෙලා බලන්න ඕන පින්නත් අපිට මදි වෙන හැටි. මිනිස්සු පින්නත් ගින්නට දර දානවා වගේ. කවදාවත් ඉවර වෙලා තියෙනවද? ඇති වෙලා නැහැ පින්නත්. එතකොට ඔබ තාමත් ඉන්නේ සැප විඳින තැන නෙවෙයි සැප හොයන තැන. ඒ හොයන සැපෙත් මෙන්න මේක තමයි ප්‍රමාණය කියලා දන්නේ නැත්නම් හොයන එක කවදා ඉවර වෙයිද? විඳින එක කවදා විඳීද? සිහියෙන් උත්තර දෙන්න. මේකට පින්වත්නි මහා ප්‍රඥාව වෙන්න ඕනේ. මේ ටික තේරුම් ගන්න උපාධිය ඕනෙත් නැහැ. අපි හැමදාම කරලා තියෙන්නේ හිත සැප විඳින්න ඒ සැප හොයන්න අද දුක් විඳපු එකයි. සැප විඳින්න පුළුවන් වෙන්නේ සැප තුලින්මද දුක් තුලින්ද? දුක් තුලින්. එක සැපක් විඳින්න දුක් කීයක් විඳින්න ඕනද? දුක් 1000ක් විතර විඳිනවද නැද්ද? දුක් 1000ක් විඳිනවා. එක දුකකින් එක සැපක් උපදිනව නෙවෙයිනේ. ඒතර අපි හැමදාම කරලා දිනේ මොකද වින්නන්නේ? මහා උපාධි ඔක්කොම තියනවා දැන උගත්කම්. එච්චර උගත්තුත් කරලා තියෙන්නේ හෙට එක සැපක් විඳින්න අද දුක් 1000ක් කැමැත්තෙන් විඳින එක. මැරෙන කම්ම කරලා තියෙන්නේ හෙට දුක් විඳින්න දුක් 1000ක් කැමැත්තෙන් විඳපු එක. මේ ජීවිතයද පින්නත් මේක? මේක ජීවිතයක්ද? නෑ පින්නත්. මේක නෙවෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන නිර්වුල් මාවත. මේක නෙවෙයි. පින්වත්නි, තණ්හාව නිසා තමයි ලෝකේ හොයනවා කියලා එකක් තියෙන්නේ. තණ්හා පටිච්ච පරියේසන. තණ්හාව නිසා හොයනවා හැමදාම. පරියේසනං පටිච්ච ලාභෝ. එහෙම හොයනකොට යමක් හොයපු තරමටම නැතත් ලැබෙනවා. සමහර විට හොයපු තරමටමත් ලැබෙනවා. සමහර විටකදී හොයපු තරමට වඩා ලැබෙන්න පුළුවන්. තණ්හාව නිසා හොයනවා. හොයන්න පින්නන්නේ හොයනවා කියන එක සැපයක්ම නෙවෙයි. මහා පීඩාවක්. රෑ දවල් නැහැ. සමහරු කියන්නේ මට කන්නවත් වෙලාවක් නැහැ කියලා. මට ජීවිතේ කන්නවත් වෙලාවක් නැහැ. ඒකෝර කණ්ඩවත් වෙලාවක් නැතුව මේ එකතු කරන්නේ මොනව කරන්නද දන්නේ. ටිකක් මේවා හිතන්නකෝ බලන්න. මිනිස්යන්ගේ මූලික අවශ්‍යතාවය මොකද්ද? මූලික අවශ්‍යතා හතරයිනේ. ඒනොත් පළවෙනි එක ආහාරය. ඒ මූලිකම අවශ්‍යතා හතරෙනුත් පළවෙනිම කාරණේ ඉෂ්ට කරගන්නවත් වෙලාවක් නැතුව පින්නත් මේ එකතු කරන්නේ මොකක් සපුර ගන්නද? මහා පැටලිල්ලක් නෙවෙයිද මේක?
මිනිස්සුන්ට තමන්ගේ ජීවිතවල ප්‍රමුඛතා අඳුර ගන්න බෑ පින්වත්. ඉස්සෙල්ලා මිනිස්සෙක් තමන්ගේ අවශ්‍යතා සපුර ගන්න එපා. මම මේ මොනවා හම්බ කළත් මං කන්න එපා. කන එක මූලික අවශ්‍යතාවයක්. ඒකටත් වෙලාව නැත්තම් මොකක් පිණිසද මේ එකතු කරන්නේ? වෙන කිසිවකටත් නෙවෙයි. මෙච්චරක් එකතු කළා කියන තණ්හාව පෝෂණය කරන්න. ඒකනේ නේද? වෙන කාරණයක් නෑ. එතකොට හිතන්නකො කෙලෙස් වසඟ භාවයේ වෙන්නත් නේ. තමන්ගේ ඇඟට ලෙඩ හැදෙනවා, හොයපු දේවල් මදු වෙනවා, ඒක සුවපත් කරන්න. ඒ අරුබුද එකක්වත් පේන්නේ නෑ. සමහර විටකදී ගෙදර තමන්ගේ බිරිඳක් ඉන්නවා, දරුවෝ ඉන්නවා, ස්වාමියා ඉන්නවා, ඥාතියෝ ඉන්නවා. ඒ කිසිම සතුටක් නැහැ. එකතු කරනවා. මොනව කරන්නද? මේ ලෝකෙම පින්නොත් පාර වරද්දගෙන මේ යන්නේ. සාතිශේ බහුතරයක්. කාලා සතුටු වෙන්නේ නැතුව එකතු කරපු පමන බලලා සතුටු වෙන ලෝකයක් මේක. ඇඳලා සතුටු වෙන්නේ නැතුව පින්නතුනේ පොතට දාපු ගාන බලලා සතුටු වෙන ලෝකයක් මේක. කරුමනේ. කරුම. ඒ අය හම්බ කරලා බැංකුවේ දාපුවම බැංකුවේ මහතුරු කාර්ය කියනවා අපි වස්සේ කියනවා. කරුම නෙවෙයිද? මේ තණ්හාවෙන් ඒකයි කියන්නේ තණ්හාව කියන මෝහෙමනේ. අපි නුවණ වහනවද නැද්ද? නුවණ වහනවා පින්නොත්. එතකොට තණ්හාව නිසා හොයනවා, හොයනකොට ලැබෙනවා. ලැබුණ නැත්තම් ආයෙ පටන් ගන්නවා හොයන්න. අතාරින්නේ. ලැබිච්ච ටික ඊළඟ වැඩපිළිවෙලට අරන් යනවා. ලැබුණ නැති ටික ආයෙ හොයනවා. ලැබුණ නැති එක ගැන ගැටුමක් තියෙනවා. කෙනෙක්ගේ වචනයක් නිසා නම් ඒක නොලැබී ගියේ ඔහු සදාකාලික හතුරෙක් වෙනවා. නේද? ඔහු සදාකාලික හතුරෙක් වෙනවා. ඔය ටික ඔය ඔක්කොම අකුසල්ද නැද්ද? ඔය ඔක්කොම අකුසල්. මේවා අකුසල් නෙමෙයි කියලා හිතන්න එපා. ඒවා අකුසල්මයි. ඒ අකුසල් සැප උපද්දවනවද ස්ථිරවම දුක් උපද්දවනවද? දුකමයි උපද්දවන්නේ. ඊළඟට කියනවා පින්නත් ලැබුණු දේවල් තියෙනවා. දැන් තණ්හාව නිසා හෙව්වා හොයනකොට ලැබුණා. ඒ තරමට හෝ ඊට වඩා හෝ ඊට අඩුවෙන් හෝ. දැන් මේ ලැබිච්ච දේවල් ටික ලැබුණු දේවල් විනිශ්චයෝ කියන්නේ හොඳ නරක වශයෙන් තක්සේරු කරමින් විනිශ්චය කරනවා. මේක හොඳයි. මේක මට හොඳයි. මේක අරයට හොඳයි. මේක හොඳ එකක්. අරකට වඩා මේක හොඳයි. ආදී වශයෙන් අපි විනිශ්චය කරනවානේ. මේක හිත අපි කරන්නේ යමක් ඇහැට දකින්න හොයනකොට කනට අහන්න හොයනකොට එක නිමේෂයකට මේ සියලු ක්‍රියාවලිය සිද්ධ වෙනවද නැද්ද හිතේ? එක නිමේෂයකින් මේ සියල්ල හිතේ මේ හිතේ වේගයට පින්වත්නි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ උපමාවක්වත් නැහැ කියලානේ. මේ හිතේ වේගයට උපමාවක්වත් පෙන්වන්න බෑ. එතකොට දැන් ලැබිච්ච දේවල් ඊළඟට විනිශ්චයත් අපි කරනවා මේක හොඳයි. අරකට වඩා මේක හොඳයි. 탁සීරු කරලා ඔක්කොම විනිශ්චයකට පැමිණෙනවා මේක හොඳයි මට මගේ. ඊළඟට මොකද වෙන්නේ? විනිශ්චයං පටිච්ච චන්දරාගෝ. ඒ විමසගත්තට පස්සේ මේක හොඳයි කියලා විනිශ්චය කරගන්නවා. හොඳ එක හොඳ එක මට හොඳයි කියලා කැමැත්තක් ඇති කරගන්නවා. ඔක තමයි චන්දරාගය කියන්නේ. හොඳ ටික ඒක මට හොඳයි කියලා චන්දරාගයක් ඇති කරනවා. මට මගේ කරගන්න. පැහැදිලි නේද? ඉස්සෙල්ලම තණ්හාව නිසා හෙව්වා හොයනකොට ලැබුණා. ලැබුණු දේවල් හොඳයි නරකයි ආදී වශයෙන් විනිශ්චය කරනවා. විනිශ්චය කරද්දි හොඳයි කිව්ව ටික මට. ඒක තමයි චන්දරාගය. මට කරගත්තු ටික ඊළඟට චන්දරාගම් පටිච්ච අජ්ජෝසානං පරිග්ගහෝ. චන්දරාගම් පටිච්ච පරිග්ගහෝ. චන්දරාගේ නිසා ඒ කියන්නේ මට හොඳයි කියලා හිතිච්ච දේ මගේ කරගන්නවා. තේරුණාද? මට හොඳයි කියලා හිතිච්ච එක ඊළඟට මොකද කරන්නේ? මගේ. ඒක තමයි පරිග්ගහෝ. දැඩිව ගන්නවා මගේ. මගේ. දැන්
හිතෙන් හොඳයි කියලා මට හොඳයි කියලා හිතුණා. මට හොඳයි කිව්ව එක මගේ කරගත්තා. මගේ කරගත්තු දේ කවුරු හරි ගන්නවා. මගේ කරගත්තු එක ගන්නවද මොකද වෙන්නේ? උගක් දේවල් සිද්ධ වෙන්න පුළුවන්. දැටිව අරගෙන ඉන්නේ එකයි මේක මගේමයි. මේක මගේ. ඊළඟට මොකද වෙන්නේ? පින්වත්නි පරිග්ගහං පටිච්ච අජ්ජෝසානං දැඩිව මගේ කියලා ගත්තට පස්සේ අජ්ජෝසානං ඒකේ බැස ගන්නවා මගේමයි. මේක වෙන කාටවත් නම් වෙන්නෙම නෑ. මේක වෙන කෙනෙකුට වෙන්නම බෑ. මේක මගේම වෙන්න ඕනේ. ඒක තමයි අජ්ජෝසානං කියලා කියන්නේ. මගේම වෙන්න ඕනේ. නැත්තම් ඒකනේ මරන්නේ. සමහර අවස්ථාවල ප්‍රේම කරන අය බලන්නකො පින්වත්නි ප්‍රේම කරන කෙනාම පින්වත්නි අනික් කෙනාව මරනවානේ. ඒ ප්‍රේමයේ ASCII එහෙනම් රාගය එකම බැඳිලා ඉතිලා එන තව එකක් ඇවිල්ලා තියෙනවා. මොකද්ද? ද්වේෂය. මේ අකුසල් මුල් තුන වෙන් ඇති වෙන්නේ නැහැ පින්වත්නි. හැම වෙලාවෙම මේක අකුසල මූලයක් අනික් අකුසල මූලයට ආධාරය දෙනවද නැද්ද? ආධාරය දෙනවා. ප්‍රේමය රාගින් හට ගන්නකොට පින්වත්නි ඒ රාග සිතම පින්වත්නි වනසපුතන එතන නැගින්නේ ඒ තරමටම ද්වේෂයක්. ඊට වඩා අඩු ද්වේෂයක් නෙවෙයි. නැත්තම් මරන්නේ නැහැ. ලෝකේ අපිට කවුරු හරි බැන්නොත් මරනවද? බැන්න පමණට මරන්නේ නැහැ. අපිට කෙනෙක්ව පහර දුන්නොත් ඒත් සමහර විටකදී අපි පහර දෙනවා මරන්නේ නැහැ. හැබැයි ප්‍රේම කරපු කෙනාව මරනවා සමහර විට. ඒයි පරිග්ගහෝ සමහර වෙලාවකදී වෙනත් යෝජනාවක් විවාහ වශයෙන් ඇවිල්ලා තිබ්බොත් එහෙම සමහරට වෙන කෙනෙකුට දෙන්නේ නැහැ. ඒ අර දැඩිව ගත්තු ස්වභාවය පිනන මේක උපමාවක් විතරයි කිව්වේ. ඔතනින් මෙහා පැත්තේ ඕන තරම් කාරණා තියෙනවා. අජ්ජෝසානං කියලා කියන්නේ දැඩිව ගන්නවා පින්නත් මනසින් මගේමයි වෙන කෙනෙකුට නම් වෙන්නම බෑ. ඊළඟට මොකද වෙන්නේ? අජ්ජෝසානං පටිච්ච මච්චරියං අර දැඩිව ගත්තට පස්සේ දැඩිව සිතින් ගත්තු නිසා මසුරුකම කියන එක කියනවා. මසුරුකම. දැන් සමහරු කියනවා නේද අනේ මේ නැති බැරි මිනිස්සු නම් කමන්නේ මේ තියෙන මිනිස්සු මොකටද මෙච්චර මසුරු කියලා. මසුරුකම කියන එක කොහොමද තියෙන්නේ? තියෙන අයට තමයි. යමක් නැත්තම් මොකට මසුරු වෙන්නද? මසුරුකම තියෙන්නේ යමක් ලැබිලා ඒක දැඩිව මගේ කරගත්තු කෙනා තුල තමයි මොකක්ද ඇති වෙන්නේ? මසුරුකම. ඔබ අහලා තිනවා මච්චරිය කෝසය කියලා සිටුවරේ. මහා මුගලන් මහරහතන් වහන්සේ 이르දි ප්‍රාතිහාර්ය පාලන පින්වත්නි මච්චරිය කෝසයේ සිටුවරයාගේ මසුරුකම බින්දේ. යමක් කමක් නැති කෙනෙක්ද? නෑ සිටුවරේ. සිටුවරේ කියන්නේ කෝටි ගණන් ධනෙ තිබුණු කෙනෙක්. හැබැයි දවසක් කණ්ඩ හිතුණා කැවුම්. මොකක් නිසාද ආසාව ඇති උනේ? හිඟන්නෙක් පිළිණු වෙච්ච පිට්ටුවක් කනවා දැකලා. බලන්නකො වෙනවද කරුමේක මහත. කෝටි ගණන් ධනෙ තියෙන සිටුවරේකට ආසාවක් ඇති වෙනකොට හිඟන්නෙක්ගේ කෑමක් දැකලා කැවුම් කන්න. මම මේ කියන්නේ මච්චරිය කෝසිය ගැනම නෙවෙයි. ඒ නම නැති වුණාට ඒ වැඩපිළිවෙල තියෙන අය නැද්ද? වැඩපිළිවෙල තියෙන අය තියෙනවා. දැන් සිටුවරයා කල්පනා කරනවා මේක කිව්වොත් එහෙම සෑහෙන වේදමක් යනවා කැවුම් කන්න. ඒ නිසා කාලයක් ආසාව හිතේ තියාගෙන හිර කරගෙන හිටියා. රස තෘෂ්ණාව කියන එක හරි බලවත් දෙයක් පින්නොත්. රස තෘෂ්ණාව හරි බලවත්. උපන්න දා ඉඳලා මේ තාක් පින්නොත් මේ අලපරිප්පු කාලවත් තාම අපිට ඇති වෙලා තියෙන්නේ. නෑනේ ඒ අර රස තෘෂ්ණාව පින්නොත්. ඒක විඳලා ඉවරයක් වෙන්නේ නෑ. මේ ඔක්කොම කියන්නේ මේ ධර්මයේ තුලින් පින්නොත්. හොඳට විමසන්න බලන්න. නොකාපු දේවල් නෙවෙයි නැවත නැවත කාපු දේවල් ඒත් රසය කෙරෙහි ආසාව එහෙම දුරු වෙන්නේ නැහැ ලීසි. සමහර විටකදී ඇහෙන් දැකපු දෙයක් ආය දකින්න
ප්‍රිය නොවෙන්න පුළුවන්. වරක් දෙවරක් තුන් වරක් බැලුවොත් රස තෘෂ්ණාව එහෙම නැහැ පින්වත්නි. දිවට දැනෙන රසය. දැන් කාලයක් මේ ආසාව යටපත් කරගෙන ඉඳලා මේ සිටුතුමා හොඳටම වැහැරිලා ගියයි. හිතේ ආශාවක් තියෙනවනේ. සිටු දේවිය අහනවා මොකද්ද කාරණේ කියන්නෙම නැහැ. අන්තිමට මොකුත් ආසාවක්වත් තියනවද කියලා. පොඩි ආසාවක් තියෙනවා කිව්වා. මොකක්ද? කැවුම් කණ්ඩාසයි කිව්වා. ගත්ත ගමන් සිටුවරේ කිව්වා අපෝයි ඕක දාසාව කිව්වනම් මේ මුළු නගරෙටම කැවුම් වෙනවනේ කිව්වා. තමන්ට වීදන් වෙයි කියලා මේ හිතන සිටුවරයා එතකොටම කිව්වා හපොයි නගරෙට මොකටද කැවුම් දෙන්නේ කීයක් වීදන් වෙයිද කියලා ඇහුවා. හරි එහෙමනම් මේ මැදුරේ ඉන්න අයට අපි හදමු කැවුම්. ඒ මිනිස්සුත් කැවුම් කාලා නැතේ කිව්වා. කෝටි ගණන් සිටුවරයා එහෙම තමයි. දැන් මෙහෙම මිනිස්සෙක් මැරිලා ගියොත් එම් පින්නත් මොකක් වේද? තෝදෙයට වෙච්ච වැඩේනේ. සුනකෙක් වෙලත් එතනම ආවේ. ඊළඟට මොකද්ද කිව්වේ? එහෙමද? ඒකත් කමන්නේ. ඉතින් මොනව කරන්නද? ඒ නිසා අපි දෙන්න එකතු වෙලා කැවුම් කමු කිව්වා. ඔයත් කාලා නැතේ කිව්වා. මේ සිටු දේවියට බලන්නකො පින්නත් මසුරුකම කියන එක. මසුරුකම කොච්චරනම් ඉන්නවද? ඕන තරම් දේවල් තියෙනවා. දරුවෙකුටවත් පින්නත් නේ සැපයක් විඳින්න දෙන්නේ නැති මච්චරිය කෝසියලා. නැද්ද? කොච්චර ඉන්නවද? කරුවනේ. නේද? සමහර විටකදී ගෙදරට ගෙනපු භාණ්ඩයක් දරුවෙක් අතින් කැඩුනොත් දරුවට ගහනවා. දරුවට වද දෙනවා. ඒ අඥානයන්ට බෑ වටින වස්තුව හොයාගන්නවත්. මසුරුකම ඒ තරම් නුවණ වහනවා. ප්‍රසිද්ධ කාරණයක්නේ දරුවෙක් වාහනයක් පුරලා අන්තිමේදී මේ දරුවගේ ඇඟිලි ටික තාත්තා තලනවා. ද්වේෂය නිසා අලුතෙන් එනපු වාහනේ උන්ටම හූරලා. හැබැයි දරුවා ඉස්පිරිතාලේ ඇවිල්ලා බලනකොට තමයි දන්නේ වාහනේ හූරලා ලියලා තියෙන දරුවා මං තාත්තට හුඟක් ආදරෙයි කියලා. හැබැයි ඒ වෙනකොට තාත්තගේ හුඟක් නුවණ වැහිලා නොවිය යුතු දේවල් වෙලා. තණ්හා මූලික දේ හැටි එහෙමයි පින්නොත් මසුරුකම එනවා. අන්තිමේදී සත්මහල් සිටු මැදුරේ 7 වෙනි තට්ටුවේ තමයි විනත් කැවුම් හැදුවේ. මච්චරී කෝසිය මසුරුකම එනවා. මසුරුකම ආවට පස්සේ වෙනවද මොකද වෙන්නේ? මසුරුකම ආවට පස්සේ මසුරුකම නිසා ඒ ටික රැක ගන්න වෙනවා. මච්චරියන් පටිච්ච ආරක්කෝ රැක ගන්න වෙනවා. නේද? මසුරුකම නිසා රැක ගන්න වෙනවා. වෙන කෙනෙක් දකින්නවටවත් කැමති නෑ. ඔබට මතක ඇති එක චරිතයක්. කවුද? මට්ට කුණ්ඩලීගේ පියා. මට්ට කුණ්ඩලී එකම දරුවා. දරුවට ආදරේ නැත්තේ නෑ. හරි ආදරෙයි. හැබැයි තණ්හාවෙන් දරු සෙනෙහස යට ගියා. ඒ නිසා ලෙඩ වෙච්ච දරුවා බලන්න අහල පහල ඥාතියෝ එහෙම එනකොට දරුවා බලන්න ඇවිල්ලා ධනයක් පේනවා කියලා දරුවා දැම්ම පිළට පින්නවත්. එළියෙන්ම බලලා යන්න. මම මේ කියන්නේ එදා වෙච්ච දේ නෙවෙයි අදත් වෙන දේ. නැනස අන්ධ කරනවා පින්නවත් මේ තණ්හාව. ඉතින් දුක් හටගන්නේ නැද්ද? ඊළඟට ආරක්ෂා කරන්න නිකම් බෑ. ආරක්ෂා කරගෙන ඉන්නකොට පින්නවත් ඒ ධනය ගන්න ආය අර හොයන මිනිස්සු ආය පිරිසක් එනවා. දැන් අපි හොයලා මෙච්චර හරියක් කරගත්තේ. දැන් හොයාගත්තු ටික ගන්න වෙන හොයන හොරු ටිකක් එනවා. ඒ හොරුත් ඉතින් හොයනවා තමයි. ආයෙත් ඒ හොරු මුල එතකොට පටන් ගන්න හරිය. දැන් හොරු ටික හොයනකොට අපි හොයලා තමයි මේ ටික කරගත්තේ. දැන් හොරු හොයනකොට අපි හොයාගත්තු දේවල් රැක ගන්න වෙනවා. නේද? අපි හොයාගත්තු දේවල් රැක ගන්න වෙනවා හොරු හොයනකොට. අපි මොකුත් නැතුව රැකගෙන ඉන්නකොට හොරු වෙන්නේ අපිව බය කරන්න අතට පොල්ලක් අරන්
පිහියක් අරන් පිහියක් එන හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න අපිට නිකන් අත් දෙක බැඳගෙන ඉඳලත් බෑ. එතකොට සිද්ධ වෙනවා මොකක් කරන්නද? ඈ අතට පොල්ලා ගන්න දොරට දාන්න නෙවෙයි. එහෙනම් ආවුත් පහර දෙන්න. දැන් චේතනාව කොහෙද? පළවෙනි සිල්පදේ කැඩෙන තැන. හොරා හොයන තැන. දෙවෙනි සිල්පදේ කැඩෙන තැන හොරා. අපි පළවෙනි සිල්පදේ කැඩෙන තැනට දැන් ඇවිල්ලා මොකකින්දද? තණ්හාව මුල් කරගත්තු ගමන. කාම මිත්‍යාචාරය තණ්හාවේ ප්‍රතිඵල නෙමෙයිද? ඊට පස්සේ ආරක්ෂා කරන්න වුණාම මොකද වෙන්නේ? පින්වත්නි, ආරක්ෂාධිකරණං ආරක්ෂා කර ගැනීම පිණිස දණ්ඩා දාන දඬු මුගුරු ගන්න වෙනවා. සත්තා දාන තුවක්කු කඩු කිනිසි ගන්න වෙනවා. මේවා ගන්නේ සිල් රකින්න නෙමෙයි. ඕන වුණොත් සිල් බිඳින්න. මතක තියාගන්න. පහර දෙන්න කියලා පහර නොදුන්නත් ඇඳේ යට පොල්ලක් තියාගෙන ඔබ නිදා ගන්නවා නම් පළවෙනි සිල්පදේ සම්පූර්ණව රැකින්නේ නැහැ. මම ඉතින් ගැහුවේ නෑනේ, මැරුවේ නෑනේ කියලා හිතනවා ඇති. මරන්න නම් තියාගෙන හිටියේ ආයුධයක්. චේතනාවේ එහෙනම් මරණ චේතනාව තියෙනවා. සත්වයා කෙරෙහි ඊතානුකම්පාව නැති වෙලා තියෙනවා. ඒ නිසා පළවෙනි සිල්පදය පිරිසිදුව කැලැල් නැතුව රැකෙන්නේ එහෙම ආයුධයක් ළඟ තියෙනකම්. දැන් තේරෙනවද එක තැනකින් පටන් ගත්තු අවුල අපේ මුළු සංසාරෙම අපි අනාථ කරලා නැද්ද? අපි අනාථ කරලා නෙවෙයි. වෙන හතුරෙක් ඕනද අපිට හතුරුකම් කරන්න? වෙන හතුරෙක් ඕන නෑ. මේ වෙනකොට කරගන්න තියෙන හොඳම හතුරුකම් ටික තමන්ම කරගෙන ඉවරයි. කලහ අඩදබර මොනවා නිසාද? තණ්හාව නිසානේ. රජවරු එක්ක යුද්ධ කරනවා, ගෘහපතියෝ එක්ක යුද්ධ කරනවා, සහෝදරයෝ එක්ක යුද්ධ කරනවා, දරුවෝ දෙමව්පියෝ එක්ක යුද්ධ කරනවා. මොනවද මේ? කාමී මුල් කරගෙන නෙවෙයිද? තණ්හාව මුල් කරගෙන නෙවෙයිද? තණ්හාව නිසායි. පේනවා දර්බුද ගණන. විවාද විග්ඝහ තුවන් කියන්නේ ඔය මිනිස්සු කෑ ගහනකොට කියන්නේ නුඹ එහෙමත් නැත්නම් තෝ කියලා. ඒ වචන මාත්‍රේ පවා ඉන්නේ පින්නත් තණ්හාව මුල් කරගත්තු ගමනක් නිසාද නැද්ද? තණ්හාව මුල් කරගෙන ආපු වැඩපිළිවෙලක් හින්දා. පේසුඤ්ඤ කේලම් මුසාවාද බොරු කියනවා. අනේක පාපකා කුසල ධම්මා සම්භවಂತಿ. අනේක ලාමක පාපී අකුසල් ධම් පහළ වෙනවා තණ්හාව මුල් කරගෙන. පේනවද පින්වත්නි දුක් රැස හට ගන්න හැටි? සසර ගමනේ බුද්ධ ශාසනයක් තිබුණත් අනාථ වෙන හැටි නේද? එනිසා තණ්හාව කියන්නේ නඩත්තු කරන්න පෝෂණය කරන්න යුතු දෙයක් නෙවෙයි පින්වත්නි. වහා දුරු කළ යුත්තක්. තණ්හාව දුරු නොකළොත් පින්වත්නි දේශනාවේ කියනවා වැස්සක් වැටුනම තනකොළපත් ලියලනවනේ. ඒකයි කිව්වේ යං ඒසා සහති ජම්මි තණ්හා ලෝකේ විසත්තිකා. වැස්සක් වැටෙනකොට මෙරිලා වගේ තිබුණු තනකොළ වේගෙන් ලියලනවා වගේ පින්නතුනේ යමෙක් තුල තණ්හාව නම් ඒ පුද්ගලයාට ශෝකය උපදින්නේ තනකොළ වැවෙනවා වගේ කියනවා. මල් වලට වඩා වේගෙන් වල් වැවෙනවද නැද්ද? වැවෙනවා පින්නවා. අන්න ඒ වගේ තමයි තණ්හාව නිසා ශෝකය උපදින්නෙත් එහෙමයි කියනවා. හැබැයි යමෙක් මේ තණ්හාව දුරු කළා නම් ඒ පුද්ගලයාගේ ශෝකය දුරු වෙන්නේ හරියට පින්වත්නි නෙළුම් පතට වැටිච්ච වතුර වගේ කියනවා. නෙළුම් පතට කොච්චර වතුර වැටුණත් වතුර රඳා හිටින්නේ නැහැ වගේ ඒ පුද්ගලයාගේ තණ්හාව නැති වෙනකොට සියලු දුක් ශෝක සියල්ල සංසිඳිලා යනවා පින්නතුනේ. ඒකනේ බුදුවරු ශෝක නොකරන්නේ. රහතුන් වහන්සේලා ශෝක නොකරන්නේ ඒකනේ. රකින්න දෙයක් නැහැ. හැරිලා බලන්න දෙයක් නැහැ. ඔබට හැරිලා බලන්න දේවල් තියෙනවද නැද්ද?
සමහර විටකදී කොහොම දොරවල් වහලා ගේට්ටුව ළඟට වෙලා ආයි හැරිලා බලනවා. ඉන්න බලලා. ඇවිල්ලා කල්පනා කරනවා ජනේලේ වහලා දාවේ දොර වහලාවට. හැරිලා බලනවා. ඇහිම් බලන්නම නැතත් අපි හිත හරි ආයි හරවනවද නැද්ද? හරවනවා. දැන් ඔය ඇත්ත බැඳිලා නැද්ද කඹ වලින් දන්වැල් වලින් නැති වුණාට? කඹේ කඩාගෙන පැන්නත් දන්වැල් කඩාගෙන පැන්නත් ඔය බැඳීම කඩාගෙන දැන් පනින්න පුළුවන් බෑ. හැබැයි ඕක පනින්න නැති තාක්කල් ඔබ සතර අපායේ පුරවයි කල්ප ගණන් වලින්. දැන් අවිද්‍යාන්ධකාරය දුරු කරගෙන පින්වත්නි ධර්මයේ පිහිට පිළිසරණ කරගෙන ගමනක් ආරම්භ කරගන්න. ඔබට උතුම් නිවන පිණිස මේ දේශනාව පවතිවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා. පින්වත්නි අද මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේ දරුවේ සමුද්‍ර ජයවර්ධන මහත්මාණන් සහ රසිකා තුෂාරී මහත්මියත් බිනුෂ චාරුක සහ පවන් ලතීෂ යන දරු දෙදෙනා සමග පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් අරමුණු අතරට එක් වෙන්නේ දෙපාර්ශවයේ සංසාරගත සියලු ඥාතීන්ට හිතවතුන්ට ගුරුවරුන්ට උදව් උපකාර කළ සියලු දෙනාටම එමෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩවිසූ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සම්බුද්ධ ශාසනය හා රට රකිමින් ඉඳ අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාටත් සියලු රණවිරුවන්ටත් පින්පෙත් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. විවාහ ජීවිතයේ වසර 20ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදෙනවා. ඊටාම ආදර්ශමත් පින්කමක් හැටියට එහිදී සමුද්‍ර ජයවර්ධන මහත්මයා ඒ වගේම එම මහත්මියට දරු දෙදෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ආශිර්වාද ලබා ගන්නවා. සිරිපාල ජයවර්ධන රූපා ශ්‍රීමති කුලතිලක ගමගේ කරුණා ගමගේ යන දෙමව්පියන්ටත් සියලුම ඥාතීන්ට හිතවතුන්ටත් එමින්ම ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. 2021 වර්ෂයේහි උසස් පෙළ විභාගයට පෙනී සිටින පුතණුවන්ට හා සියලු දරුවන්ට පවුලේ සියලුම දරුදරියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් අධ්‍යයන කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. සසරගත ජීවිතේ කල්යාණ මිත්‍රාශ්‍රය ලැබේවා කියලා උතුම් ප්‍රාර්ථනාවක් තබනවා. සහභාගී වූ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කළ හැමට ඒ වගේම දේශනාව පැවැත් වූ ස්වාමින් වහන්සේට සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව සහනයත් ලැබේවා. ඉක්මන් භවයකදී උතුම් නිවන් අවබෝධයත් වේවා කියලා ප්‍රාර්ථනා තබනවා. පින්වතුනි අරමුණු පරමාර්ථ පරිද්දෙන් රැස් කරගත් උදාාරතර කුසල් නමින් මියගිය සියලුම ඥාතීන්ට අනුමෝදන් කරමු. සියල්ලෝ මේ පින් අනුමෝදන්ව සැපවත් වෙත්වා. ජාත්‍යාදී දුකින් මිදී නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරමු. දේශනාවේ දායකත්වයේ දරූ එමෙන්ම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටත් නිදුක් නිරෝගී භව චිරජීවනයේ සැප ජීවනයේ උදා වේවා. බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා නිවුණු සැනසුණු අමා මහ නිවන අපටත් මේ කුසල බලයෙන්ම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා ඇති කර ගනිමු. ලොව සසුන සුරකින්න සියලු සම්මා දිට්ඨික දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ පින් ලැබේවා. ප්‍රාර්ථනීය බෝධීන් මුදුන්පත් කරගෙන දෙවියෝද නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු
රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සීලප්පභවා නිබ්බාන මහා සමුද්ද පරියංතා අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස අමා මහ නිවන නම් මහසයුර කෙලවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ සදර්ම දේශනා පවත්වා වදාළ බහනුවර අලුත්ගම ගම්මන්තලාව පුරාණ විහාරවාසී මයිලපිටිය මහ ආනන්ද සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍යපාද අලුත්ගම පඤ්ඤාසාර ගෞරවනීය ස්වාමින් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු සිදු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවායි අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.